ඔබ සම්මාදිට්ඨියටපත් වෙන්න නම් එහෙම සම්මාදිට්ඨියේ ක්‍රමවේදය ඔබ හොයාගත යුතුයි. ඒකට එන්න තමයි ඔබ පළවෙනියෙන්ම දස කුසල් වඩන්න ඕනේ. පළවෙනි කොටස විතරයි මේ. දස කුසල් කියන්නේ දැන් මොකද්ද? මොකද්ද දස කුසල් කියන්නේ? පාඨාංග ගන්නෙ? දස කුසල විරුද්ධ. දස අකුසලට විරුද්ධ. දස අකුසලෙන් වෙන්වීම. හරි. දස අකුසලෙන් වෙන්න කියන අපිට කියන්න පුළුවන් ප්‍රාණඝාත නොකර ඉන්න එක ඒක කියලා ගන්නත් පුළුවන්. ඒකත් එක්කම තියෙනවා අනිත් පිළිවෙත. ඒ කියන්නේ මේ කුසල් කර්ම විදිහට කරන්න පුළුවන්. දැන් මේ මුළු පද්ධතියම හැදලා තියෙන්නේ ভাইබ්‍රේෂන්ස් ව එනර්ජි සිස්ටම් එකකින්. මේ එනර්ජි සිස්ටම් එක ගත්තොත් පින්වතුනි මෙන්න මේ වගේ එකක්. ඔයගොල්ලන් හිතන්න මේ එනර්ජි සිස්ටම් එක මෙන්න මේ අපි මේ පරාසය ගත්තොත් එහෙම මේකේ පල්ලෙහා කොටසක් තියෙනවා, මේකේ මධ්‍යස්ථ කොටසක් තියෙනවා, මේකේ ඉහළ කොටසක් තියෙනවා. මෙහෙම එකින් එක කොටස් වැඩි වෙනවා කියලා හිතන්න. එතකොට මේ පල්ලෙහා ඍණ කොටස තියෙනවා, උඩ ධන කොටස තියෙනවා. ඉන් එහාට තමයි 0 කියන ශූන්‍ය කොටස තියෙන්නේ. හරිද? දැන් ඔබ ඉහළම කොටසට එන්න නම් මේ ශූන්‍ය කියන කොටසට එන්න නම් ඔබට වෙනවා ඍණේ ඉඳන් ධනටපත් වෙලා ධන අතහරින්න වෙනවා. තේරුණාද? ඍණේ ඉඳන් සම්පූර්ණ ශූන්‍ය භාවයට බිඳුව බවට පත් වෙන්න බෑ. ක්‍රමවේදයක් නැහැ. එහෙම ක්‍රමවේදයක් නැහැ. එහෙම ක්‍රමවේදයක් තිබ්බනම් එහෙම ඒක පළවෙනියම දේශනා කරන්නේ කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉවරයි. එහෙම ක්‍රමවේදයක් උන්වහන්සේ දේශනා කරේ නැහැ. උන්වහන්සේ දේශනා කරේ මැදුම් පිළිවෙතේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ යන්න කියලා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රවේශ වෙන්නේ කොහොමද? ප්‍රවේශ වෙන්න නම් අනිවාර්යෙන් අපි දස කුසල් වැඩි යුතුමයි. කොහොමද මේ දස කුසල් වඩන්නේ? ඔන්න අපිට තියෙනවා දාන සීල භාවනා පාරමිතා ටික. තේරුණාද? දානෙ දෙනකොට ඉස්සෙල්ලා හිතනවා ඉඳගෙන මේ ලෝක පද්ධතියේ සාරවත් දෙයකට තමයි හිත පිහිටවල තියෙන්නේ. මොකද ඒ කියන්නේ? මට මොන හරි ලැබෙන්නේ මොනවාද? මට දාන දෙනවා. හැබැයි මට මොන හරි ලබා ගන්න. එක්ක මගේ මේක හරියන්න මගේ අරක මේව වෙන්න මේව වෙන්න කියලා. ඕක. දැන් ඔබ දැන් මට කියන්න මම මේ පැහැදිලි කරපු මේ අපි කියමු මේ ඍණාත්මක පැත්තෙන් ඉඳන් ධනාත්මක පැත්තට යනකොට මේකේ මොන ලෙවල් එකේද මේ මෙහෙම පින්කම් ටික තියෙන්නේ? ධන හැබැයි ලෞකික පැත්තෙන් ධන. එතකොට පහළ කොටසක්. තේරුණාද? ලෞකික ධන තමයි. නමුත් ලෞකික පැත්තෙන් ධන. එතකොට මේ කොටස පල්ලෙහා කොටසක් පින්වතුනි. දැන් මේක කෙනෙක් දිගින් දිගට කරගෙන යනවා. ඊට පස්සේ මේ කෙනාට ඔහොම යනකොට ඔළුවට එනවා මේක කරනවා ඉවරයක් නැහැ. මම මේ ප්‍රශ්නෙට ගිහිල්ලා මෙහෙම දුන්නායින් පස්සේ ඒ ප්‍රශ්නේ ටිකක් විසඳුණා. ඊට පස්සේ තව ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ තව ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ තව ප්‍රශ්නයක් එනවා. මම දාන දෙන එකේ ඉවරෙකුත් නැහැ. ප්‍රශ්නවල ඉවරෙකුත් නැහැ. මේකට මොකද්ද කරන්න කියලා හොයන්න පටන් ගන්නවා. ඔන්න ඔතනදී තමයි මෙන්න මෙයාට තේරෙන්න පටන් ගන්න. හරි මේ කොච්චර දුන්නත් මෙහෙම එකක් එනවා. දැන් මොකක් හරි දුකක් කියන එකක් තියෙනවා. මේක නිවා ගන්න ක්‍රමවේදයක් ඕනේ නේද කියලා ඔන්න ඔතනදී තමයි කල්පනා වෙන්නේ ටිකින් ටික. එතකොට මෙයා දාන දෙන්න පටන් ගන්නවා. මගේ ඇත්තටම සැනසීම හෝ දුක නිවන ක්‍රමවේදයක් මට පහළ වෙන්න කියලා. එතකොට මෙයාගේ මේ එනර්ජි සිස්ටම් එකේ කොහෙද තියෙන්නේ? එනර්ජි එක. එනර්ජි එක හැදෙන්නේ කොහෙන්ද? ලෝකෝත්තර වල ප්‍රවිෂ්ටයක්. ප්ලස් වලට ප්‍රවිෂ්ටයක්. ඒ කියන්නේ මේ කුසල් පැත්තට දැන් ඉස්සලාවේ පින් පැත්තෙන් ආවේ. දැන් පින් එක කුසල් වලට පරිවර්තනය වෙනවා. ඉස්සල පරිවර්තනය මොකක්ද උනේ? දස අකුසලයෙන් පින් පැත්තට පරිවර්තනය වෙනවා. දැන් පින් පැත්තෙන් කුසලයට පරිවර්තනය වෙනවා. මෙන්න මේ සිත පරිවර්තනය වෙන ක්‍රමවේදය තමයි පින්වතුනි මේ ක්‍රමවේදය. එතකොට මේ කෙනා දැන් මොකද කරන්නේ? මේ කෙනා අර දානෙම තමයි දෙන්නේ.
හරිද? අර දානෙම දීලා මේ පොයට ගිහිල්ලා සිල් රකින්නවා. ඒ සිල් රකින්නකොට දානෙ දෙනකොට මෛත්‍රී භාවනාවක් හරි කරනවා. පොඩියට ලොකුවට තේරෙන්නේ නැහැ. හැබැයි මොකක් හරි කරනවා. මේක කරගෙන යනකොට එතකොට මේ දස කුසල් වලට අයිති දේවල් තියෙනවා. ඒ දස කුසල් වලට අයිති දේවල් ටික කරගෙන යනකොට මෙයා ඒකත් එක්ක ප්‍රාර්ථනා කරනවා අනේ මට සැනසීම අනේ මගේ මේ ප්‍රශ්නේ ඉවරෙකුත් නැහැ කරනව ඉවරෙකුත් නැහැ ප්‍රශ්න ඉවරෙකුත් නැහැ මේකට මට සැනසීමක් නිවීමක් ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්න මොකද්ද වෙන්නේ කුසලය වැඩි වෙන්න පටන් ගන්නවා තේරුණාද දැන් සිතෙහි තව පරිවර්තනයක් ඒ ඉස්සලා පරිවර්තනය වුණා දස අකුසලයෙන් පිනට පිනෙන් කුසලයට දැන් කුසලයේ ශක්තිමත් වෙවි යන්නේ මේක තමයි බුදුරජාණන් වහන්සේ ආපු ගමන තේරුණාද බෝධිසත්වයන්න් වහන්සේ වශයෙන් ආපු ගමන ඇයි අර කොච්චරද කල්පලක්ෂ ගණනක් පාරමිතා පුරන්නේ මොකටද කුසලයේ ශක්තිමත් කරලා කුසලයේ ශක්තිමත් කරලා ඉන්නේ ඉස්සෙල්ලා අන්තිමට මොකද්ද කිව්වේ කුසලයේ ආකාරය අන්තිමට මොකද්ද කිව්වේ මට කුසල් තියෙනවා පිනුත් තියෙනවා දැන් මට ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ කියලා දැන් අපි මොකද්ද කරන්නේ අපි ඒකේ මුල් කොටස අයින් කරලා ඒ මුකුත් ඕනේ අපිට කුසලුත් වැඩක් නැහැ අපිට දැන් නිවන් දකින්න තමයි ඕනේ කියලා අපි අග භාගයෙන් පටන් ගන්නවා. වෙයිද බඩි? ඇයි වෙන්නේ නැත්තේ? එනර්ජි එක පිළිගන්න. ඇයි වෙන්නේ නැත්තේ? මයිනස් ඉඳන් 0 යන්න පුළුවන්. බෑ. මයිනස් අඩු කරගෙන ප්ලස් වැඩි කරගන්න ඕනේ. ප්ලස් එක තවත් වැඩි කරගන්න ඕනේ. ප්ලස් වැඩි කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ප්ලස් එක අතාරින්න. ඕක තමයි ක්‍රමවේදය. එතකොට මෙතන අර ක්‍රමවේදයට යන්න බැරි පින්වතුනි මෙතන ප්‍රශ්නයක් හැමතිස්සෙම මතුවෙනවා. ඒ ප්‍රශ්නේ තමයි මේ හැමදේම තේරුම් ගන්න හිතක් ඕනේ මනසක් ඕනේ. හැමදේම තේරෙන්න හිතක් ඕනේ මනසක් ඕනේ. මේ සිතේ පරිවර්තනය තමයි මම මේ තාම දේශනා කරන්නේ. මේ පරිවර්තනය වෙන ක්‍රමවේදය ඔබ අඳුනගත්තොත් එහෙම එතකොට ඔබට එල්ල කරලා ඒ දේ කරන්න පුළුවන් වෙන හින්දායි. දැන් ඔබ කුසල් වඩනවා. කුසල් වඩන්නේ කොහොමද? අර කියපු විදිහට දාන, සීල, භාවනා කියන දේවල් ඔබ කරනවා. එන්නසේ පොඩ්ඩක් හරි කරගන්න ඕනේ. දැන් උන්වහන්සේ කුසලයෙන් පිනට ඇවිල්ලා පිනෙන් කුසල වලට ඇවිල්ලා එහෙමනේ. ඒක දැන් දාන සීල භාවනා ටික අහුවෙන්නේ පුණ්‍යක්‍රියා ගොඩට නේද? කුසල වලට වඩා කියන්නේ දස පුණ්‍යක්‍රියා. දස පුණ්‍යක්‍රියාවට තමයි වැටෙන්නේ. ඒක තමයි මේ ඒකෙන් ජනිත වෙන්නේ කුසලය. කුසලය. පුණ්‍යක්‍රියාව හේතුව නම් පුණ්‍යක්‍රියාව කරන එක හේතුවට ඵලය තමයි මොකද්ද? කුසලය. ඒක මුලින්ම ලෞකික පැත්තෙන් පින් කරනවා ඊට පස්සේ ලෞකික කුසල් රිසල්ටන්ට් එක විදිහට පින් කරලා ඊපස්සේ එතකොට හේතුවේ ඵලය වෙන්නේ කුසලයට ප්‍රවිෂ්ඨ වෙන එක. දැන් මෙතන කුසල ඊට පස්සේ දස පුණ්‍ය ක්‍රියා කරගෙන යනකොට ඒකට හේතුවේ ඵලයක් විදිහට හම්බ වෙනවා. කුසල් හම්බ වෙනවා. එතකොට දැන් ඒ කුසල් තව ක්‍රමයකට පරිවර්තනය වෙනවා. අන්න ඒක තමයි ලොකුම දේ. ඒක කියන්නේ ඉස්සලා මම මේක කියලා ඉන්නා. ඊට පස්සේ මෙතන තියෙනවා දාන සීල භාවනා කියන කොටස් තුනක් තියෙනවා. හැබැයි මේ කොටස් තුන ඔබ කරන්නේ යම් කිසි තරමකට විතරයි. යා මුළු සම්පූර්ණයෙන්ම නෙමෙයි. ඒ සම්පූර්ණ කොටස මොකක්ද කියලාත් මම පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා අපචායනය. මෙන්න මෙතනදී ගරු කළ යුතු ඒගොල්ලන්ට ගරු කරන එක එහෙම කියලා අපි මේක සාමාන්‍ය විදිහට කියාගෙන එනවා. ඊට පස්සේ අපි කරන පින් හෝ කුසල් හෝ මොන හරි අපි කරගෙන අපි අනුමෝදන් කරගන්නවා. අනේ මම මේක කරගත්තා මේක කියලා අපි සතුටු වෙනවා. ඊට පස්සේ ඒ සතුටු වීම තුළ අපි තව ඒගොල්ලන්ට මේ පින අනුමෝදන් කරනවා. ඒක තවත් මේ පරාසයක්. මේ වගේ පරාස තුනක් තියෙනවා. ඒ පරාස තුනෙන් පස්සේ තමයි ප්‍රාප්ත දාණය, පත්තානුමෝදනාව එහෙම ඇවිල්ලා ධම්ම ශ්‍රවණයට එන්නේ ඊට පස්සේ.
මේ ටික කරගෙන එනකොට තමයි පින්වතුනි ඔබ මේ ජීවිතේ හෝ වෙන ජීවිතයක හෝ මෙන්න මේ ටික කරගෙන ආපුවම තමයි ධර්ම ශ්‍රවණයට හරියට වැටෙන්නේ. මේ ධර්ම ශ්‍රවණයට වැටුණාම පස්සේ තමයි ඒ දේශනා කරන ධර්මය තේරෙන්න පටන් ගන්න. අන්න ඒ තේරෙන ධර්ම දේශනා, ඒක ධර්ම ශ්‍රවණය කියන්නේ එකක්. මේක ඇත්තටම ශ්‍රවණය කළා වූ ධර්මය මෙනෙහි කරලා තේරුම් ගැනීම කියන්නේ තව කොටසක්. අන්න ඒ වෙනකම් මෙන්න මේ ප්ලස් ලෙවල් එක දැන් මොන ලෙවල් එකද වැඩි වෙන්නේ අතන? ප්ලස් ලෙවල් එක. ප්ලස් ලෙවල් එක වැඩි වෙගෙන එනර්ජි වල ප්ලස් ලෙවල් එක තමයි මේ වැඩි වෙගෙන එන්නේ. අන්න එතනදී ශ්‍රවණය කළා වූ ධර්මය මෙනෙහි කිරීමට හෝ තේරුම් ගැනීමට හෝ අවබෝධය කර ගැනීමට අන්න එනවා හොඳ හේතු ටිකක්. හේතුපච්චා ඵල ඔන්න සම්මා දිට්ඨියටපත් වෙන්න හේතු හැදිලා ඵලය ලැබෙනවා. තේරුණාද? අන්න ඒ ක්‍රමයට තමයි දැන් ඇවිල්ලා කියන්නේ. දැන් ඔහොම ටික ටික එන්න සෝතාපන්න මාර්ගයට එන්න පටන් ගත්ත කෙනා ඊට පස්සේ මොකද වෙන්නේ පින්වතුනි? මේක දිගටම කරගෙන යනකොට තව ලොකු විපර්යාසයක් සිතේ වෙනවා. දැන් සිතම තමයි මේ පරිවර්තනය වෙන්නේ. තේරුණානේ? සිත තමයි පොඩි එකෙන් පරිවර්තනය වෙවි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන වෙන පරිවර්තනය තමයි ඔන්න අපිට තේරුම් යන්න පටන් ගන්නවා. අච්චර කල් කරේ ලෞකික භාවනා නේද? මේ කෙරිය යුත්තේ ආර්ය භාවනාවන් නේද කියලා ඔන්න තේරුම් යන්න පටන් ගන්නවා. එතනදී ලෞකික ක්‍රමවේදයට දුන්න දානයයි ඔක්කොමයි රැස් කරගතු පිනයි ඒවයි මේවයි ඔක්කොම පැත්තකින් තියලා නිවන් අරමුණු කරලම දැන් දානය දෙනවා. සීලය රැකෙනවා. ආර්යකාන්ත සීලය. සීලය රැකෙනවා දැන්. ඊට පස්සේ මොකද වෙන්නේ? භාවනා ක්‍රමවේදවලට ලෞකික ලෝකෝත්තර භාවනා ක්‍රමවේදවලට ප්‍රවිෂ්ඨ වෙනවා. මෙතන පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒත් එකම අර දස පුණ්‍ය ක්‍රියාවල කරන අනිත් ඔක්කොම ටිකත් ඒ විදිහටම කරනවා. හැබැයි දැන් කරන්නේ වෙනම අවබෝධයකින් කරන්නේ. ගරු කර යුතු ඒගොල්ලන්ට ගරු කරන්න කියලා ඔක්කොම වැඩිහිටියන්ට ගරු කරනවා. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. හැබැයි එතනින් එහාට ගිය ගරුත්වය මොකද්ද කියලා අපි හොයනවා. එතනින් එහාට හැමතිස්සෙම. ඔන්න ඔහොම ඇවිල්ලා පින්වතුනි අන්තිමට මොකද වෙන්නේ? මේ දාන සීල භාවනා පැත්ත මුළු මේ පුණ්‍ය ක්‍රියා දස පුණ්‍ය ක්‍රියාම ගත්තොත් සිත කය වචනය මෙහෙවමින් කරන දේවල් ටික. මේ සිත කය වචනය මෙහෙවමින් අපි මොකද්ද කරන්නේ කියලා සම්පූර්ණයෙන්ම ඔබ බලන්න පටන් ගන්නවා භාවනාව තුළින්. තේරෙනවද? ඊයේ කරා අපි භාවනාවක්. මම කිව්වා මේ පරිසර පද්ධතිය අයින් කරලා ඉවර වෙලා තමන්ගේ ඇතුළත තියෙන පරිසර පද්ධතියට යන්න කියලා. අන්න මේක තමයි කරන්නේ එතනදී. ඒ කියන්නේ මෙච්චර කල් අපි කරපු වැඩපිළිවෙල එළියෙන් දැක්කේ. දැන් අපි මේක ඇතුළෙන් දකින්න ඕනේ. අපේ සිත ඇතුළෙන්, කය ඇතුළෙන් දකින්න ඕනේ. එතකොට මේ සිත ඇතුළෙන්, කය ඇතුළෙන් මේ පරිසර පද්ධතිය හා හිතේ වෙන ක්‍රියාකාරීකම දකින්න නම් ඔබ සම්මා ආජීව බවට පත් වෙන්න ඕනේ. තේරුණාද? මේ සම්මා ආජීවයේ ක්‍රියාත්මක වෙන්නේ මේ මනස, කය ඇතුළෙන් අපි කරන වැඩපිළිවෙල හා අපේ සිත හිතාගෙන යන ක්‍රමවේද ටික අපි අඳුන ගන්න ඕනේ. මෙන්න මේක තමයි පින්වතුනි ආර්ය භාවනාව කියලා කියන්නේ. සිත ඇතුලේ දුවන දිවිල්ල හොයා ගන්න එක. සිතින් දුවන්නේ කොහෙද? සිතින් රාග, ద్వේෂ, මෝහෙන් ඇලෙන්නේ කොහොමද කියලා හොයාගත්තොත් තමයි අපිට සිත නිරෝධ කරන්න පුළුවන් වෙන්නේ. කවදා හරි දවසක සිත නිරෝධ කරපු ගමන් රාග, ద్వේෂ, මෝහ ඔක්කොම නිරෝධයි. එතනයි. රාග, ద్వේෂ ඔක්කොම නිරෝධ කරපු ගමන් සිත නිරෝධයි. සිත නිරෝධ කරපු ගමන් රාග, ద్వේෂ, මෝහ නිරෝධයි. ඔන්න ඔය පරිවර්තනය හඳුනා ගන්න නම් ඔබට වෙනවා පින්වතුනි ඔබේ ඇතුළට ගිහිල්ලා සිත දැන් කය එක පරිසර පද්ධතියක්. හැබැයි සිත කියන්නේ තවම පරිසර පද්ධතියක්.
අන්තිමට ඔබව මේ දේශනා ඉවර වෙනකොට ගේන්නේ සිත කියන පරිසර පද්ධතිය පමණක් හඳුනගන්නේ කොහොමද කියලා. ඒක කතා කරන්න පුළුවන් තව අවුරුද්දක් දේශනා කරන්න පුළුවන්. සිත කියන පරිසර පද්ධතිය. ඉස්සරම මේ පරිසර පද්ධතිය ඔක්කොම ටික අතහැරලා අපි මේ පරිසර පද්ධතියට ආවා. මේ පරිසර පද්ධතිය අතහැරලා අපි සිත කියන පරිසර පද්ධතිය හඳුනා ගන්න ක්‍රමවේදය තමයි මේ දේශනා කරන්නේ. එතකොට පින්නොතිනි මේකට මූල ප්‍රවේශයක් ලෙස අනිවාර්යෙන් සිතම පරිවර්තනය වෙවි ඒ දෙකම අතහැරලා සම්පූර්ණ නිවීමටපත් වෙන්නේ කොහොමද? ඒකට එන්න නම් මේ ධන විය යුතුයි. මේ ධන වෙන්නේ කොහොමද? සිතෙහි පරිවර්තනය හඳුනාගත්තොත්. මේ සිතෙහි පරිවර්තනය ඔබ ගවේෂණය කරොත් එහෙම ඒකෙන් හැදෙන එනර්ජි ලයින් එක එනර්ජි සිස්ටම් එක තමයි මෙන්න මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් වෙන්නේ. බුද්ධ ශක්තිය හා අනුගත වීම කියන්නේම මෙන්න මේකයි. බුද්ධ ශක්තිය හැදිලා තියෙන්නේ කොහොමද? කොහෙන්ද හැදෙන්නේ බුද්ධ ශක්තිය? භවය උද්ද කිරීම. භවයම අතහැරීම. භවයම අතහැරිච්ච ගමන් ඒ එනර්ජි එකක් තියෙනවා මේ ලෝකෙ විදියට. එතන තමයි බුද්ධ ශක්තිය එන්නේ. මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න. ඒ කියන්නේ ඔබ මේ ක්‍රමවේදයට ඇවිල්ලා ඔබේ අන්තිම භාවනාවන් ටික සිත හා සම්බන්ධයෙන් සිතේ පරිවර්තනය හා සම්බන්ධයෙන් ඔබ කරන්න එය සිතේ පරිවර්තනය රාග ద్వේෂ මෝහෙන් බැඳෙන්නේ කොහොමද කියලා හොයාගෙන එම පරිවර්තනය අතහරින්න මොකද වෙන්නේ? ඔබ බුද්ධ ශක්තියට අනුගත වෙනවා. මේ බුද්ධ ශක්තියෙන් ඔබව ගෙනියන්නේ එකම එක ඉලක්කයකට විතරයි. එක ඉලක්කයයි. ඒකායන ඉලක්කයක්. නිවීම විතරයි. මේ නිවීමට එන්න තමයි පින්නතුනි මේ ඔක්කොම දේවල් කරන්නේ. හැබැයි මේ ඔක්කොම දේවල් කරන්නේ නැතුව මෙතනට එන්න ක්‍රමවේදයක් තියෙනවා. ක්‍රමවේදය නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි වෙන පාරවල් වල ගියයි කියලා යන්න තියෙන මධ්‍යස්ථ තැනට යන්න පුළුවන්ද? බෑ. පාරවල් වල යන්න පුළුවන්. ඉලක්කයට එන්න පුළුවන්ද? බෑ. ඒක හොඳට මතක තියාගන්න. පාරවල් වල යන්න පුළුවන්. හැබැයි ඉලක්කයට එන්න බෑ. ඉලක්කයට එන්න නම් ඉලක්කයට යා යුතු පාර තෝරගෙන යන්න ඕනේ. හරි. අන්න ඒකයි තියෙන්නේ. ඔව් දැන් ප්‍රශ්න අහන්න පුළුවන් උඹට. කුසල් වැඩිම තුරනේ තියෙනවා මේ ප්‍රඥාව. ඔව් ඒක තමයි මම ඊට පස්සේ කියන්නේ. මම ඒක දේශනා කරලා ඉන්නම්. දැන් මේ කුසල් වඩන්නේ මොකටද? මේ එනර්ජි එක නෙගටිව් ඉඳන් ප්ලස් කරගන්නේ මොන හේතුවට? මොන හේතුවටද ඒක? හිත තේරුම් ගන්න. මොකද්ද වෙන්නේ කියලා තේරුම්. හරි. මෙහෙම තේරුම් කරන්න. සමහරක් ඔයගොල්ලන් දැකලා ඇති අවුරුදු 20 ළමයි ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. තවත් සමහරක් පිරිස් ඉන්නවා අවුරුදු 5-6 දරුවෝ ඉන්නවා. අවුරුදු 20 ඒගොල්ලන්ට කියන ඒවා තේරුම් ගන්න පුළුවන්. ඇයි ඒ? නුවණ වැඩි. ඒගොල්ලන්ගේ ධාරණ ශක්තිය, නුවණ, ප්‍රඥාව ඔය වචන මොන හරි කිව්වොත් එහෙම ඒ ප්‍රතිශතය වැඩි. ඒක එන්නේ මොකක් හින්දාද? අනිත් පැත්තට බලන්න. පින හා කුසලය නිසා. දැන් පින හා කුසලය හැදුනේ මොකක් හින්දාද? පුණ්‍ය ක්‍රියා කුසල ක්‍රියා. පුණ්‍ය ක්‍රියා කුසල ක්‍රියා කරපු හින්දා. පුණ්‍ය ක්‍රියා කුසල ක්‍රියා කරන්න අවුරුදු 5 දරුවට හම්බුනේ අවුරුදු 20 කාට හම්බුන කාලෙද? එයා කොහොමද මේ අවුරුදු 15ක ગેප් එක එයා ෆිල් කරේ?
මේ ગેප් එකක් මෙතන. අවුරුදු 15කින් එහා 20ක් කෙනා ඉන්නේ. මෙයාට තාම අවුරුදු 5යි. ඒනොට මෙයාට තේරුම් ගන්න පුළුවන් අර 20ක් කෙනාට කියන දේ මෙයාට තේරුම් ගන්න පුළුවන්. මොකද? සංසාරේ පෙර භවවලදී කරලා තිබ්බ පින් කුසල් පරිවර්තනය වෙලා තියෙනවා. මේක එනර්ජි සිස්ටම් එකක් පින්නතුනි. මේ හැබැයි ඔබ මේ එනර්ජි සිස්ටම් එක අල්ලගත්තොත් එහෙම කෙලින්ම මේක නිරෝධ කරන්න පුළුවන්. ඒකේ හින්දායි මේ දේශනාව කරන්නේ. නැත්නම් වෙන එකක් හින්දා නෙමෙයි. විශ්ව ශක්තිය ඇදලා ගන්න නෙමෙයි මේක කරන්නේ. තේරුණා නේද? ඒක හරි ලේසි. ඔබට මේ මෙතනට ගෙනල්ලා ආපෝ තේජෝ වායෝ ගැන කියලා දෙන්න විතරයි මට තියෙන්නේ. ඒකට වැඩිය බොහෝ අමාරු එකක් මේ දේශනා කරන්නේ. මෙතන මේ අවුරුදු 5 දරුවා පෙර සංසාරේ මොන හරි පෙර භවයක එයා වඩලා ඇති පින්වතුනි දාන සීල භාවනා පාරමිතා ඒ විදිහට ඇවිල්ලා එයාට තියෙන ප්‍රබල ශක්තියක් එයා තුල ගැබ් වෙලා තියෙනවා දැනටම විඥාන හරහා නාම ගොත්ත හරහා ඒක ඇදිලා එනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට එන්න ඉස්සලා මොකද කරේ? බෝධිසත්වයන්න් වහන්සේ ලෙස මොකද කරගෙන ආවේ? ඔන්න ඕකම තමයි. ඔය එනර්ජි සිස්ටම් එක ඉස්සලා හදුවා. එනර්ජි සිස්ටම් එක හදන්න වෙනම පුදුමාකාර විදියට ඇයි උන්වහන්සේ ටච් කරන ලෙවල් එක මොකද්ද? ඉහළම ලෙවල් එක සම්මා සම්බුද්ධ. එතකොට ඒ සම්මා සම්බුද්ධ වෙන්න නම් අර ටික කරන්න පුළුවන්ද? බෑ. ඒකට වෙනම පරාසයක් කරන්න වෙනවා. ඒක අරිහත් ඵලයට එහා ගිය පරාසයක් ටච් කරන්න වෙනවා උන්වහන්සේට. ඒතන තමයි මේ කතන්දරේ තියෙන්නේ. තේරුණා නේද? එතකොට මේ අවුරුදු 5 දරුවයි අවුරුදු 20 තරුණයයි අතර තියෙන වෙනස මොකද්ද? අර තරුණයාට එයාට තිබ්බ කාල සීමාව වත් එයා ප්‍රයෝජනයට ගත්තේ නැහැ. ඒ මදිවට පෙර සංසාරයේ බැලුවොත් එහෙම ඒ කාල සීමා ටික ප්‍රයෝජනයට අරගෙනත් නැහැ. කරපු ඇති දෙයක් නැහැ. එතකොට එයාට ඒකේ ඵල විපාකයක් විදිහට අවුරුදු 20ක් ගියත් එයාට දේවල් තේරෙන්නේ නැහැ. එන්න ඒ හේතුවම තමයි කියන්නේ පින්වතුනි ඔබට මෙන්න මේ මාර්ගය වඩාගෙන යනකොට සිහි බුද්ධියෙන් මේ මාර්ගය වඩාගෙන යන්න මොකද වැඩේ තියෙන්නේ මෙන්න මේ එතන ඒ එනර්ජි ලෙවල් එක ඔබට ටච් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් වෙන්න ඕනේ පින්වතුනි. එතකොට තමයි අනිත් ටික තේරෙන්නේ. සෝතාපන්න ඵලයටපත් වෙන්න නම් ඔබට ඕනේ 125ක එනර්ජි ලෙවල් එකක්. ඒ එනර්ජි ලෙවල් එක තියෙන්නේ නැතුව කොහෙන්ද ඔබ සෝතාපන්න ඵලයටපත් වෙන්නේ? තේරුණාද? අන්න ඒකට උපකාරී වෙනවා අර දස පුණ්‍ය ක්‍රියා කොටස. එතකොට ඉන් එහාට ඔබ යන්න ඕනේ සකෘදාගාමී වෙන්න. එතකොට තවත් ඔබ සිත ගවේෂණය කරන්න වෙනවා. ඒ මට්ටමට ඔබට නැති වෙලා තියෙන දැන් මොකක්ද? එනර්ජි කුසල ප්‍රඥාව නැහැ. ඒක ඒ පරාසෙ දකින්න ප්‍රඥාව මදි. ප්‍රඥාව මදි වෙන්නේ මොකක් හින්දාද? අර කුසල් ටික මදි. ඒ කුසල් ටික තව ටිකක් කරගෙන ආපුවම මොකද වෙන්නේ? ඒ 125 පිරුණොත් එහෙම මොකද වෙන්නේ? ඔබ පාරේ යනවා වෙන්න පුළුවන් මොකක් හරි දෙකක් දැක්ක ගමන් ප්‍රඥාව විද්‍යාව බවට පත් වෙනවා. තේරුණාද? ඊට පස්සේ ඔහොම තව යනවා. ඒ යනකොට ඇයි අනාගාමී වල තියෙන අවබෝධය ඔබට ගන්න බැරි? ඔබට වචන ටික තේරෙනවා. හැබැයි සාක්ෂාත් වෙන්නේ නැහැ. ඇයි සාක්ෂාත් වෙන්නේ නැත්තේ? ඒට අවශ්‍ය ඒ ලෙවල් එකට අවශ්‍ය ඒ මට්ටමට අවශ්‍ය ප්‍රතිශතය අපිට නෑ පින්වතුනි. ඒ ප්‍රතිශතය අපිට නැති වුණාම මොකද වෙන්නේ? ඒ කියන දේ තේරෙන්නේ නැහැ. වචනෙන් තේරෙනවා හැබැයි අත්දැකීමෙන් තේරෙන්නේ නැහැ. ඒ අත්දැකීමෙන් තේරෙන්නේ නැතිකොට අපි එක තැනක හිර වෙනවා. හැබැයි අපි භාවනා ක්‍රමවේද ඒ සම්මා ආජීව ඒ මට්ටමට කරගෙන ගියොත් බුද්ධ ශක්තියට අනුගත වෙලා ඒ මට්ටමට කරගෙන යන්න මොකද වෙන්නේ? අන්න ඒ ප්‍රතිශතයට අපිට පරිවර්තනය වෙන්න පුළුවන් වෙනවා. අන්න ඒ ප්‍රතිශතයට පරිවර්තනය වුණොත් එහෙම අන්න අර කියන ටික තේරෙනවා. ප්‍රත්‍යක්ෂ වෙනවා. අවබෝධය වැඩක් නැහැ පින්වතුනි. ප්‍රත්‍යක්ෂය අවශ්‍යයි. සාක්ෂාත්වය අවශ්‍ය වෙන්නේ. අන්න ඒ සාක්ෂාත්වය ඔබට එනවා. ඊට පස්සේ ඉන් එහාට කරන්නත් ඕනේ.
ඉන්නේ හට කරන්න ආය ප්‍රඥාව නැහැ. ඒක තමයි මේක තේරෙන්නේ නැත්තේ. කොච්චර කිව්වොත් තේරෙන්නේ නැහැ මේක. සමහරක් උන්වහන්සේලා කවියක් ආගෙන යනකොට නිවන් පූර්ණේ කරනවා. අපිට කවි 1000 කිව්වත් තේරෙන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා. තේරෙනවනේ? ඒ එකම දෙයයි අඩු. අපිට ඒ විද්‍යාව තේරෙන්නේ නැහැ. ඒ විද්‍යාවට එන්න නම් ඒ ප්‍රඥාව තේරෙන්න ඕනේ. ඒ ප්‍රඥාවට එන්න නම් මොකක්ද ඕනේ? කුසල. ඥානය ඕනේ. ඥානයට එන්න නම් චක්කුම් උදපාදි වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඇයි දෙයි හාමුදුරනේ කියන්නේ? චක්කුන් උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි. උන්වහන්සේ කවද ආලෝක උදපාදි කියලා ඔක්කොටම ඉස්සෙල්ලා. නෑ, මේක කරන්න බෑ. මේක කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි ඔය දේශනා කරේ. ධම්මචක්කපවත්තන සූත්‍රයේ කී වතාවක් ඔක දේශනා කරනවද උන්වහන්සේ? කී වතාවක් කියනවද? මෙය තුල චක්කුන් උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි. එය තුල ඒ දේශනා කරපු දේ තුල ඔබ මෙතනට එන්න ඕනේ. මෙතනට ආපුවම තමයි ඔබ ආලෝක උදපාදි වෙන්නේ. සතර සතිපට්ඨානය තුල ඔබ චක්කුන් උදපාදි, ඥානං උදපාදි, ප්‍රඥා උදපාදි, විද්‍යා උදපාදි, ඊට පස්සේ ආලෝක උදපාදි වෙන්න ඕනේ. ටිකේ මුළු ධම්මචක්ක පවත්නා සූත්‍රෙම ගැබ් වෙලා තියෙන්නේ ඔකයි. මොකක්ද උන්වහන්සේ දේශනා කරන්න හදාන්නේ පින්වතුනි? මේ එනර්ජි සිස්ටම් එක අල්ලගත්තේ නැත්නම් එහෙම අපිට කරන්න බෑ මේක. හැබැයි ඒකට එන්න නම් ඔබ යා යුතු ක්‍රමවේදයක් තියෙනවා. ඒක තමයි අරිහත් ඵලයේදී අන්තිම ටිකේදී ඔබට අවශ්‍ය නො පුදුමාකාර මොකක්ද අවශ්‍ය? වීර්යයක් අවශ්‍ය වෙනවා. හරියටම හරි. වීර්යයක් අවශ්‍ය වෙනවා වෙන මොකක් හින්නවත් නෙමෙයි. මොකක්ද ඒ වීර්යය අවශ්‍ය වෙන්නේ? මොකටද? ප්‍රතිරූපය බිඳින්න. තේරුණාද? ප්‍රතිරූපය බිඳින්න ඕනේ. ප්‍රතිරූපය බින්ද නැත්තම් ඔබට අනිත් පැත්තේ තියෙන දේ පේන්නේ නැහැ. මොකද ඔබ හැමදේම දැක්කේ. ඔබත් මමත් හැමදේම දැක්කේ මේ පරිසර පද්ධතිය තුල සිටින මම පමණමයි දැක්කේ. මේ මුළු පරිසර පද්ධතියම ගත්තොත් ඔබත් මේ පරිසර පද්ධතියේ, මමත් මේ පරිසර පද්ධතියේ, මේ පුටුව මේසේ ඔක්කොම ටික තියෙන්නේ, මේ කඳු ඔක්කොම තියෙන්නේ එකම පරිසර පද්ධතියක. ඔබ මේ මුළු පරිසර පද්ධතියම එක ප්‍රතිරූපයක් විදියට දකින්න ඕනේ. එකයි මේක. මේ ඔක්කොම එකක්. මේ ඔක්කොම එකක් විදියට දැක්ක දවසේදී මේකේ තියෙන රාගය ඔබ බිඳිනවා. මේ මුළු එකේම තියෙන රාගය බින්දම ද්වේෂය බින්දෙනවා, මෝහය බින්දෙනවා. මෝහය බින්ද ගමන් රාගය බින්දෙනවා, ද්වේෂය බින්දෙනවා. මේ විද්‍යාව දැක්කොත් මේ මුළු පරිසර පද්ධතියම තියෙන ප්‍රතිරූපය ඔබ බිඳින්න පුළුවන්. විද්‍යාව ඔබට උපදිච්ච තැන ඒ විද්‍යාව තුලින් ඔබට පෙන්වන්නේ එකම දෙයයි. හැබැයි ඒක දැක්කොත් එහෙම ඔබ මේ සියල්ලෙන් සියල්ල අතහරිනවා. ආලෝක වෙනවා. සියලු ලෝක වලින් තොර. ආලෝකෝ කියන්නේ මේ පේන ආලෝකය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ආලෝක 31 තලයෙන්ම නිදහස් වෙනවා. ආලෝක උදපාදි වෙනවා. තේරුණාද? ඉතින් පින්වතුනි මේකට එන්න නම් සමහරක් අපේ පාරමිතා තියෙන්නේ දස පාරමිතා කියලා. එන්නේ මේ දස කුසල වඩන එකම තමයි ඇත්තටම ගත්තොත් එහෙම. මේ පාරමිතා පුරාගෙන එනවයි කියන්නේ. නිවන් දකින්න පාරමිතා පුරන්න ඕනේ නේද? ඒකට දස කුසල අවශ්‍යයි නේද? දස පුණ්‍ය ක්‍රියා අවශ්‍යයි නේද? මේ ඔක්කොම එකින් එකට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ පාරමිතාව පුරන්න නම් මේ දස පාරමිතා පුරනවයි කියන්නේ මොකද්ද පින්වතුනි? මේ පාරමිතාව හින්දාම අපි හිතනවා යම්කිසි තැනක රහතන් වහන්සේ කෙනෙක් වහරි මොනවා හරි දැකලා හෝ ධර්ම දේශනාවක් අහලා අනේ මට මේ දුක නිවා ගන්න ඕනේ කියලා හිතලා ඉවරවලා ඒ වෙනුවෙන් ඔබ කැප වෙනවා. අන්න ඔබ මොකද කරන්නේ? අර ඍණාත්මක දේ ධනාත්මක කරලා ධනාත්මක දේ ශූන්‍ය කරන්න තමයි ඔබ මේ ඉදිරියට යන්නේ.
ඒක තමයි පාරමිතාව. ඒ පාරමිතාවට එහා ගිය පාරමිතා තියෙනවා. ඒ සරියුත් මහ රහතන් වහන්සේට මුගලන් මහ රහතන් වහන්සේට තිබ්බේ ඒක එහා ගිය පාරමිතාවක්. එතකොට නිකන් හිතන්න පින්නතුනේ අපි ගත්තොත් එහෙම ඒක ඉස්සලා මම මේ ඔබට මෙහෙම එකක් කියන්නම්. දැන් සරියුත් මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේව අපි දැන් ගන්නවා. අපි දැන් යන් 2500 600 ගානකට එහා. එහා ගිහිලා අපි දැන් ඉන්නේ ඒ පරිසරය කියලා හිතන්නකෝ. දැන් මේ බුදුහාමුදුරුවෝ ගැන අපි අහලා තියෙනවා. හැබැයි ධර්මදේශනා එහෙම මුකුත් අහලා නැහැ. අපි මේ නිකන් ඉඳගෙන දේවල් කරගෙන යන පිරිසක්. හරිද? එහෙම කියලා හිතලා හරිද? මොකද කෝලිත උපදේශනේ? කෝලිත උපදේශ කියලා දෙන්නෙක් ඉන්නවා. දැන් අපිත් මෙහෙම ඉන්නවා. මේ ඉන්නේ කොහෙද අපි? දැන් මේ තැන මොකද්ද මේ තැන? Serendip Stone Hotel. මොකක් හරි කමන්නේ හෝටල් එක. හරිද? මේකේ අපි ඉන්නකොට මේ දොරෙන් එහා පැත්තේ තියෙනවා නයිට් ක්ලබ් එකක්. හරිද? මේ දොරේ මේ දැන් අපි මේ කතා කර නිදහසේ මොන හරි එකක් බිබී ඉන්නවා. මේකේ එහා පැත්තේ තියෙනවා නයිට් ක්ලබ් එකක්. මෙතනට එනවා කෝලිත උපතිස්ස යාළුවෝ දෙන්න. මම ඔබට කියනවා මේ යාළුවෝ දෙන්න ඔතනින් එනකොට මේ දෙන්න ඉන්නවා නේද? තව මාස 5කින් විතර දැන් මේ දෙන්න මෙහෙම ඇවිල්ලා නයිට් ක්ලබ් එකට ගිහලා දැන් හොඳට බොනවා දෙන්නත් එක්ක. මම කියනවා මේ දෙන්න තව මාස 5කින් විතර අර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන උන්වහන්සේව හම්බ වෙලා ධර්මය අහලා උන්වහන්සේගේ අගසව් වෙනවා කියලා ඔයගලන්ට කිව්වොත් පිළිගන්නවද? නෑ. පිළිගන්නේ? අවංකව පිළිගන්නේ නැහැ. අවංකව පිළිගන්නවද කියලා මට කියන්න. නෑනේ. අන්න ඒක තමයි පාරමිතා කියන්නේ. කොහෙද හිටියේ? මේක තේරෙනකොට ඉස්සෙල්ලම ටික තේරෙනකොට. මේක වැඩේ කරා මේක හරියන්නේ නැහැ කියලා මේක හරියන්නේ නැහැ. මෙහෙම හිටියට හරියන්නේ නැහැ. අපි මේට වැඩි ඇත්තටම දෙයක් හොයන්න ඕනේ කියලා හිතනකොට කොහෙද උන්වහන්සේලා දෙන්න හිටියේ? ඒ කාලේ නයිට් ක්ලබ් ගිරාජ සමාජය. ගිරාජ සමාජයේ. මොකක්ද ගිරාජ සමාජය කියන්නේ? නයිට් ක්ලබ්. ඒ රංගන අරකද මේකද කාන්තාවද ඔක්කොම බීමද අරක මේක තිබ්බ තැනක් තමයි ගිරාජ සමාජය කියලා කියන්නේ. එතන තමයි මේ දෙන්න හිටියේ. කවුද නම් දෙක? කෝලිත උපතිස්ස යාළුවෝ දෙන්න. දැන් ඒ දෙන්න එතන ඉඳලා තමයි පින්නතුනේ හිතන්නේ ඇයි එතන ඉන්නේ කියලා කියන්නකෝ. ඒක වැදගත්. ඇයි එතන ඉන්නේ? ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතේ එහෙමයි. දැන් තේරෙනවා සාමාන්‍ය ජීවිතේ එක කොටසක්. මේ ඔයගොල්ලන් පාටි වලට යනවද ඔයගොල්ලන්? පාටිස් වලට යනවද? යනවනේ. දැන් ඔයගොල්ලන් පාටිස් වලට යනවා, කනවා බොනවා, දේවල් කරනවා. ඒ සාමාන්‍ය ජීවිතේනේ ඔයගොල්ලන්ගේ. අන්න ඒ සාමාන්‍ය ජීවිතේ තමයි ඒගොල්ලන්ගේ එක තිබ්බේ. එහෙම කියලා එතන මේ පැය 24 ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. නමුත් එහෙම යනවා එනවා දේවල් බලනවා දේවල් කරනවා අනිත් දේවල් වලට මේ දෙනවා ව්‍යාපාර කරනවා හොඳටම සල්ලි දිනනවා. ඇයි පින වැඩිනේ? ඒවත් ටිකක් දෙනවා. හරිද? හොඳටම සල්ලි තියනවා. ඔක්කොම කරපුවා මේ පිස්සුම නටාගෙන ඉන්නත් පුළුවන්. එහෙම ඉන්නවා. ඉතින් ඉන්නකොට තමයි මේ ගිහිල්ලා හිතන්නේ ඉඳගෙන මේක හරියන්නේ නැහැ. මේක හැමදාම මේක කර මේ ඉන්නේ. මොකද්ද මේකේ තියෙන හරි? මොකද්ද මේ ජීවිතයේ තියෙන හරය කියලා එතන ඉඳගෙන හිතනවා. ඔබ දැන් හිතන්න ඔබයි මමයි මෙතන ඉඳගෙන කොකාකෝලා කප්පි බීටියොත් එහෙම. මම ඔබට කිරෝ ඔය ඔතනින් එන දෙන්න උතන ඇතුළට ගියාන් පස්සේ මම කියනවා මේ දෙන්න තමයි අර කියන උන්වහන්සේගේ අගසව් වෙන්නේ කියලා කිව්වොත්. පිළිගන්නවද? නැහැ. ඔක තමයි අපේ තියෙන ප්‍රශ්නේ. ඔය ප්‍රතිරූපේ කඩන්න තමයි අපිට ධර්ම දේශනා ටික අවශ්‍ය වෙන්නේ. තේරෙනවනේ? ඒක හින්දා පින්නතුනි ඒ උන්වහන්සේලාට හැබැයි පාරමිතා අනුව තව එහාට දෙයක් කරන්න වෙනවා. මොකද්ද එහාට කරන්න වෙන දේ? උන්වහන්සේලාට රහත් ඵලයේ විතරක් පූර්ණය කරලා ඉන්න පුළුවන් ද පැත්තකට වෙලා දැන්. අන්න දැන් තමයි පාරමිතා ටික එන්නේ. තේරුණාද? ඔන්න දැන් පාරමිතා කියන්නේ පින්නතුනි වෙනම කතන්දරයක්. ඒ කියන්නේ නිවන් දැකීමට තියෙන පාරමිතා කියන්නේ එකක්. නමුත් ඉන් එහාට පාරමිතා කියන්නේ සම්පූර්ණ වෙන කතන්දරයක්.
මොකද නිවන් සසර දුක නිවා ගන්න තියෙන පාරමිතාවට කරන්න තියෙන වැඩ ටික එකක්. නමුත් නිවන් දැකලා ඉවර වෙලා ඒ පාරමිතාව පූර්ණණය කරලා ඉවර වෙලා මේ මුළු 31 තලයටම තව දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ තියෙන පාරමිතාවලට කැප වෙන්න, වැය වෙන්න, තේරුම් ගන්න, වීර්ය වඩන්න, උත්සාහ දරන්න තියෙන ඔක්කොම ප්‍රශ්න වලට මුහුණ දෙන්න, සමාජයට මුහුණ දෙන්න ඔක්කොම දේවල් වෙනම කතාවක් එතන තියෙනවා. ඒ ඔක්කොම කරන්න වෙනවා උන්වහන්සේලාට දෙන්නට. මොකද කරන්න වෙන්නේ? උන්වහන්සේගේ පාරමිතාව මොකද්ද? අගසව. ගෞතම මහා බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක උන්වහන්සේලා දෙන්න විදියට එන්න නම් උන්වහන්සේලාට වෙනවා වෙනම වැඩපිළිවෙලක් ඒට ඉස්සෙල්ලා පූර්ණණය කරන්න. ඒක පූර්ණණය කරන්නේ ගිරාජ සමාජයේ ඉඳලා. ගිරාජ සමාජයෙන් දැන් පූර්ණණය කරන්න දේවලුත් තියෙනවා. තේරෙනවනේ. අන්න එතන තමයි වෙනස තියෙන්නේ. ඔන්න ඔය පොයින්ට් එක තමයි අපි හිතන්නේ නැත්තේ ඉන්නෝනේ. අර ගිරාජ සමාජයේ ඉඳලා පූර්ණණය කරන්න තියෙන දේවලුත් තියෙනවා. මොකද ඒ වගේ බණ අහගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට කියන්නේ ඒ විදිහට. මේගොල්ලන්ට කියන්නේ මේ විදිහට. සරියුත් මහ රහතන් වහන්සේ ගත්තොත් ධර්ම දේශනා කරන්න පුළුල් එක අපිට හිතා ගන්නවත් බෑ පින්නවා. ඒ තරමට ධර්ම දේශනා කරන්න පුළුවන් උන්වහන්සේට. ඇයි ඒ පුළුවන් වෙන්නේ? පාරමිතා පුරණ තියෙන්නේ. ගෞතම මහා බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක වෙන්නේ ධර්ම දේශනා සඳහා අගසව් වෙන්නේ. එතකොට උන්වහන්සේට පුළුවන් වෙන්න ඕනේ ප්‍රොස්ටිටියුට් කෙනෙක් ආවොත් එමේ එයාට ධර්ම දේශනා කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. ගිරාජ සමාජයෙන් බේබද්දෙක් ආවොත් එයාට ධර්ම දේශනා කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. මාරක බලවේගයක් ආවොත් ඒකට ඒ ධර්ම දේශනාව කරලා එහෙම කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. සිල් අරගෙන කාලයක් තිස්සේ හිටපු කෙනෙක් ආවොත් එයාට ධර්ම දේශනා කරලා ගොඩ ගන්නෙත් කොහොමද කියලා. ලෞකික භාවනා ක්‍රමවල දැහැන්වල හිර වෙලා මොන හරි එහෙම වෙලා එහෙම හිටියොත් එතනින් මේව කරන්නේ කොහොමද? හැම පරාසකටම පුළුවන් වෙන්න ඕන. ඒ මදිවට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කරන ලොකුම ධර්ම දේශනා ටික අරගෙන අනේ අපිට තේරෙන භාෂාවලින් අදටත් අපිට තේරෙන භාෂාවලින් ඒක තේරුම් ගන්න කොහොමද කියලා හිතලා උන්වහන්සේ ඒකට අදිෂ්ඨානය කළා ආය ධර්ම දේශනා කරන්න. නිකන් හිතන කොහොම වැඩපිළිවෙලක්ද කරන්නේ? ඒකට උන්වහන්සේට නිකන් එන්න පුළුවන්. බෑ. ඒකට නිකන් එන්න බෑ පින්නතුනි. ඒකට පුදුමාකාර කැපවීමක් කරන්න වෙනවා. පුදුමාකාර වීරියක් තියෙනුනේ ඒක කරන්න. නැත්තම් කොහොමද කරන්නේ? පාරමිතාව පුරන්නේ කොහොමද? හිතන්න පාරමිතාව පුරන්නේ කොහොමද කියලා. එහෙම ඇවිල්ලා තමයි මුගලන් මහරහතන් වහන්සේත් ඒ වගේම තමයි. බද්දකච්චානා මහ තෙරණින් වහන්සේත් ඒ වගේම තමයි. නිකන් හිතන්න බුදුරජාණන් වහන්සේත් එක්ක බෝධිසත්ව කාලේදී උන්වහන්සේ දාන පාරමිතාව පුරනකොට උන්වහන්සේ මෙතන ඉඳන් ඉවසගෙන ඉන්න එපා දෙයනේ. ඔය කරන ඔක්කොම කිසිම අහිතක් හිතන්නේ නැතුව පුදුමාකාර සෙනෙහසකින් අර කරන ඔක්කොම දේවල් ටික ඉවසා වදාරන මැනවි. ඒකට උන්වහන්සේ කොච්චර පාරමිතා පුරනවද? පාරමිතා පුරනවා කියන්නේ ලේසි සෙල්ලමක් නෙමෙයි කියන්නේ. මේ ප්ලස් එනර්ජි එක ප්ලස් කරන එකක් තමයි පාරමිතා පුරනවා කියන්නේ කෙනෙක්. හරිද? ඒකත් එක්ක දැන් හැබැයි එහෙම ආවත් අන්තිමට මොකද්ද වෙන්නේ? අන්තිම රහත් ඵලයේදී ඒ ඔක්කොම අතහරිනවා. ඒ පාරමිතාවත් අතහරිනවා. පාරමිතාව මම මෙහෙම වෙන්න ඕනේ, අර එහෙම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ කියලා නිවන් පූර්ණය කරන්න බෑ. නිවන් පූර්ණය කරන වෙලාවේ ඒ සියල්ලෙන් සියල්ල අතහරිනවා. ධර්මතාවය අනුව ඒක ආයේ අනිත් පැත්තට කරලා එනවා. ඒක වෙනම කතාවක්. තේරෙනවද කියන්නේ? නිවන් පූර්ණය කරන වෙලාවේ මම ධර්ම දේශනා කරන්න ඕනේ, රහත් ඵලයේ පූර්ණය කළා මෙහෙම කරන්න ඕනේ, අර එහෙම කරන්න ඕනේ, ඒව බෑ. ඒ සියල්ලෙන් ඒකත් මේ පරිසර පද්ධතියට තමයි අඩංගු වෙන්නේ. එතකොට පරිසර මුළු පද්ධතියම අතහරිනවා නම් ඒ පාරමිතාවත් අතහරිනවා අන්තිම කාලේ, අන්තිම වෙලාවේදී. ඒකත් අතහරිනවා. හැබැයි ධර්මතාවයක් ඊට පස්සේ අර කරගෙන ආපු වැඩපිළිවෙලට හේතුපච්චා ඵල අතනින් ඊට පස්සේ එනවා ඒ ටික. තේරුණාද?
හරි. දැන් අහමු ප්‍රශ්න. මේ සම්බන්ධයෙන් මොනවාද ප්‍රශ්න? දැන් අර පිනුයි කුසලුයි එකයි අකුසල් එකයි. දැන් පින් පව් තියෙනවා. කුසල් අකුසල් තියෙනවා. ඔතන භවෙයි අකුසලයයි දැන් පිනයි කුසලයයි කියන එකෙත් වෙනසක් තියෙනවානේ. භවෙයි අකුසලයක මොකක් හරි ඩීප් මොකක් හරි අර එකක් ඇතිනේ වෙනසක්. මෙහෙමයි. එතන තියෙන්නේ මිත්‍යා දිට්ඨියට සම්බන්ධ වෙන අකුසලය තමයි. මේක වචනෙන් කියනවට වැඩිය අදහසින් තේරුම් ගන්න. දැන් පින් කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ සාමාන්‍ය මිනිස්සු ජීවිතේ කරගෙන යන හොඳ වැඩ ටික. හැබැයි ඒක ලෝකෙට අදාළ වෙනවා. ඒවා ලෝකෙට හොඳ දේවල් වෙන්න ඕන. දැන් ඇත්තටම කියනවා නම් පින් කරනවා වෙන ආගම්වල ඉන්න ඒගොල්ලොත් පින් කරනවා. හරි. වෙන පවෙන් වැළකීලා ඉන්නවා. එතකොට අකුසලයෙන් වැළකීලා ඉන්නවා කුසලයේ වඩනවා. දැන් එතන තියෙන එක තමයි මේ මිත්‍යා දිට්ඨි කතන්දරෙත් එක තමයි ඒක ගොඩක්ම බලපාන්නේ. වෙන කෙනෙක් වෙන ශාස්ත්‍රෝන් වහන්සේලා පිටිපස්සේ ගියාම මොකද වෙන්නේ? ඒගොල්ලන් මේ පරිසර පද්ධතිය නඩත්තු කරලා හොඳින් තියාගන්න ක්‍රමවේදයට තමයි යන්නේ. අපි කියන්නේ ඔය පරිසර පද්ධතිය හොඳින් තියෙන්න ඕනේ තමයි. හැබැයි මේක කොච්චර හැදුවත් මේක කඩාගෙන වැටෙනවා. එතකොට කඩාගෙන යන වැඩපිළිවෙලක ඉඳලා තේරුමක් තියෙනවා. කඩාගෙන වැටෙන්නේ මේක. කොච්චර හැදුවත් මේක කඩාගෙන වැටෙනවා. එතකොට සසර දුක නිවා ගන්න. ඒ දුක එන්නේ ඇයි? හදනවා, කැඩෙනවා, හදනවා, කැඩෙනවා. ඒකයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අපි මොනවද කියන්නේ? ආර්ය ක්‍රමවේදය කියන්නේ මොකද්ද? ඒ කැඩෙන එක අතහරින්න, හදන එක අතහරින්න. එතකොට ඔබේ දුක නිවෙනවා. තේරුණාද? හදන එකත් අතහරින්න ඕනේ, කැඩෙන එකත් අතහරින්න ඕනේ. කැඩෙන වාරයක් ගානේ හදලා වැඩකුත් නැහැ. හදන වාරයක් ගානේ නොකැඩී තියනවා කියන ප්‍රාර්ථනා කර කර ඉඳලා වැඩකුත් නැහැ. දෙකම අතහැරියොත් මොකද වෙන්නේ? Tamange දුක කියන එක නිවෙනවා. අන්න ඒ ක්‍රමවේදයට එන්න තමයි මේ කියන්නේ. හැබැයි කැඩෙනවා හැදෙනවා කියලා කියනකොට අපි මේ පොඩි අදහසින් ගන්න පුළුවන්. හැබැයි ජීවිතේම කඩාගෙන වැටෙනකොට මොකද වෙන්නේ? අපි හදන්න ජීවිතේම කඩාගෙන වැටෙනවා. එතකොට මොකද? අපි සෑහෙන උත්සාහ කරන හදන්න. පළවෙනි එක කඩාගෙන වැටුණයි කියලා තේරුම් ගන්න ඕනේ. පළවෙනි එක කඩාගෙන වැටිලා දැන් තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අනිත් ටික කරගෙන යන්න පුළුවන්. තේරුණා? මොකද අපි හිතාගෙන ඉන්නකම් මේක කඩාගෙන වැටලා නැහැ කියලා. අපි එතනම තමයි ඉන්නේ. පළවෙනි දේ හදන එක නෙමෙයි. පළවෙනි දේ තේරුම් ගන්න ඕනේ මේක ඇත්තටම කඩාගෙන වැටලා තියෙන්නේ කියලා. ඒක ඇක්සෙප්ට් කරන්න පුළුවන් නම් ඒ මානසිකත්වයට එන්න පුළුවන් නම් මේක පූර්ණ වශයෙන් කඩාගෙන වැටලා තියෙන්නේ කියලා. ඒකේ ඇත්ත දකින්න පුළුවන් නම් සත්‍ය දකින්න පුළුවන් නම් එතනින් ඔබ 150ක් ඒ යුද්ධ දිනලා ඉවරයි. ඊට පස්සේ තියෙන අනිත් ටික කරා. ඔව් හේතුපච්චය ඵල. ඒකෙන් අනිත් එකට යනවා. නැත්තම් මෙතන තේරුම් ගත්තේ නැත්තම් මේක කඩාගෙන වැටිලා තමයි දැන් තියෙන්නේ කියලා තේරුම් නොගන්න තාක් දුරට ඔබ මොකද කරන්නේ ජීවිතේ? කඩාගෙන වැටිච්ච එකේ කඩාගෙන වැටිච්ච එකේ ඉන්නවා මිසක් ආයේ එතනින් එහා පැත්ත බලනවා. කවදාකවත් නෑ. ඔබට එහා පැත්ත බලන්න පුළුවන් වෙන්නේ මොකක්ද? මෙතන කඩාගෙන වැටිලායි තියෙනවයි කියලා ඔබ තේරුම් ගත්තොත් ඔබ ඒක පිළිගත්තොත් එතනින් ඔබ එහාට බලන්න මොකද දැන් කරන්නේ කියන එක. හරි. ඔව්. ඔබ තව තවත් කරගත යුත්තේ කුසලය වැඩි කරගන්න එකයි. ඒ කුසලය ප්‍රඥාවෙන් දකින්න එකයි.
මොකද්ද මේ කරන්නේ කියන එක ප්‍රඥාවෙන් දකින්න ඕන. මොකද්ද දැන් මම කරගෙන යන්නේ කියන එක කුසල් වැඩි කරගෙන යනවා කියන ක්‍රමවේද දෙකක්. අර පින්කම් විදියට චේතනා පිටපිටම කරන්නත් පුළුවන්. අනිත් එක තමයි භාවනාව තුල සමාජීව තුල දිගින් දිගටම එය තුල ඉන්න එක. ඒක මම කියලා දෙනවා අනිත් එකේදී. අනිත් සෙෂන් එකේදී කියලා දෙනවා. දැන් කොහොමද මේ දැන් අපි කතා කරේ මුල් කොටසේ අපි කතා කරේ සිත තුල පරිවර්තනය ඇති වෙන්නේ කොහොමද කියලා. මොකද මේ සිත තුළ පරිවර්තනය ඇතිවීම දන්නේ නැත්නම් පින්වතුනි ඔබට කවදාවත් සිත හඳුනා ගන්න බැරි වෙනවා. ඒකෝට සිත හඳුනා ගන්න කොටස නෙමෙයි මම දේශනා කරලා තියෙන්නේ තාම මේ දේශනා කරේ සිතේ ඇතිවන පරිවර්තනය කියන්නේ මොකද්ද? මේ පරිවර්තනයත් එක්ක කොහොමද මේ සිත වැඩ කරන්නේ? ඔය එනර්ජි ලෙවල්ස් ටික හැදෙන්නේ කොහොමද? ඒ එනර්ජි ලෙවල්ස් ටික හැදුන්නේ නැත්නම් ඒ හරහා තීරුම් ගැනීම. අර ඥාන ශක්තිය උපදින්නේ නැහැ. මේක පේන්නේ නැහැ අපිට. ඒකෙන් අපි ඒකත් මෙනෙහි කළ යුතු දෙයක්. මෙනෙහි කළ යුතු දෙයක්. පූර්ණ මෙනෙහි කිරීමක් තියෙනවා. මේ පූර්ණ මෙනෙහි කරන්න වෙනම જાතිය කුසලයක් රැස් වෙනවා. වෙනම જાතිය කුසලයක් රැස් වෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ බෝධිසත්වයන්න් වහන්සේ කරේ. අරයා ළඟට ගිහිල්ලා මෙයා ළඟට ගිහිල්ලා ඉගෙන ගත්ත හැබැයි ටක් ගාලා උන්වහන්සේ ඉගෙන ගන්න පුළුවන්. ඒ උන්වහන්සේ පෙර සංසාරේ මේ ක්‍රමවේද වඩලා තියෙනවා. හැබැයි ඒකෙන් උන්වහන්සේට තේරෙනවා මේක හරියන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි මම කිව්වේ කඩාගෙන වැටෙනකොට දැනගන්න ඕනේ මේක කඩාගෙන වැටලා ඉවරයි කියලා. නැත්නම් එතනම ඉන්නවා ඊට පස්සේ. තේරෙනවනේ? ඒකට ප්‍රඥාව අවශ්‍යයි. මේක ප්‍රඥාවට මේක අවශ්‍යයි මේකට මේක අවශ්‍යයි. දෙපැත්තට වෙන්නේ. මොකද? මෙනෙහි කරන්න ඕනේ හැබැයි මෙනෙහි කරන ක්‍රමවේදය තමයි උගලන් දන්නේ. ඒකනේ මෙතන ප්‍රශ්නේ. මෙනෙහි කරන්න ඕනේ කියලා දන්නවා. හැබැයි මෙනෙහි කරන ක්‍රමවේදය මොකද්ද කියලා දන්නේ නැහැ. උගලන් මෙනෙහි කරන්න ඕනේ කියලා දන්නවා. කොහොමද? දැන් තේරුණාද ප්‍රශ්නේ මොකද්ද? මෙනෙහි කරන්න ඕනේ හරි. ක්‍රමයි. මෙච්චර කල් කරානේ උනේ නැහැ. ඇයි? අන්න එතන තමයි මේ එන්නේ. එතන තමයි එන්නේ. මූලික ඉඳන් මේ එන්නේ. එතන. ඒක process එකක්. ඒ එනර්ජි එක නිකම්ම flow වෙන එක. එන එක. ඒ සෝතාපන්න ඵලයටපත් වෙලා ඒක ඒ ටික නැති වෙන්නේ නැහැ. ඒක එහෙමම තියෙනවා. ඒ හරහා අවබෝධය එනවා. ඒ හරහා සාක්ෂාත් වෙනවා. ඊට පස්සේ එතනින් එහාට කොටසට දැන් තවත් ඕනේ කුසල. තවත් ඕනේ කුසල. ඒ අසකු르දාගාමි ලෙවල් එක දැනගන්න. ඒ ප්‍රඥාව ලබා ගන්න. අන්න එතනදී ඒක ඕනේ. එතකොට ඒක තමයි අපි දැන් ආයෙ කරගෙන යන්නේ. ඒක කරගෙන යනකොට මේ සකු르දාගාමි ඵලයටපත් වෙනවා. ඒ කියන්නේ මේ කාමරාග පටික තුනී වෙන්න පටන් ගන්නවා. ඒ කාමරාග පටික තුනී වෙන්නේ කොහොමද? ඒකේ අවබෝධය අවශ්‍යයි, ප්‍රත්‍යක්ෂය අවශ්‍යයි. එතකොට ඒකට තමයි කුසලය අවශ්‍ය වෙන්නේ. ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. ඒක. ඒ ප්‍රඥාවෙන් දැක්කොත් තමයි කාමරාග පටික තුනී වෙන්නේ. නැත්නම් තුනී වෙන්නේ නැහැ. ඒකට අවශ්‍යයි කුසලය. කුසලයෙන් ප්‍රඥාව දෙනවා. කුසලයෙන් ප්‍රඥාව දුන්න ගමන් අර ටික දකිනවා. මේක මෙහෙමනේ දෙයනේ කියලා දකිනවා. එතකොට ඒක තුනී වෙන්න පටන් ගන්නවා. අනාගාමී ඵලයේදී සම්පූර්ණ නැති වෙනවා ඒක. නැති වෙලා නැත්තේ. නැති වෙලා නැත්තේ මෙච්චර කල් හිතාගෙන හිටියා වෙන විදියකට ඒ ලින්ක් කටේම තමයි ඉන්නේ. ඉන් එහාට පේන්නේ නැහැ. ඇයි පේන්නේ නැත්තේ? කුසලයක් අඩුයි. කුසලය අඩු හින්දා ප්‍රඥාව අඩුයි. හැබැයි ප්‍රඥාව දැක්ක ගමන් නිකන් අර එළියක් එනවා වගේ ප්‍රඥාව දැක්කම මෙතනින් මෙහාට නෙන්නේ. ඒ ලින්ක් කටින් පයින්. හැබැයි පරිසර පද්ධතියෙන් අයින් වෙලා නැහැ. ඒක තමයි රහත් ඵලය. මේ ඊට පස්සේ දකින්න මේ මුළු පරිසර පද්ධතියම ලිදක් නෙදෙන්නේ. මේ හිතාගෙන හිටියර චූටි වල ලිදක්.
ඊට පස්සේ ඊට වැඩි ලොකු පොකුණ ලිඳක් කියලා හිතාගෙන හිටියා. ඊට පස්සේ මහා සාගරයේ ලිඳක් කියලා හිතාගෙන හිටියා. සප්ත මහා සාගරේ. දැන් දකින්නවා දෙයියනේ ඒක විතර නෙමෙයි මේ මුළු එකම ලිඳක් නේ කියලා. එකම බලක්. එකම පරිසර පද්ධතිය. එතනින් එහාට යන්නේ කොහොමද කියලා එතනට අවශ්‍ය කුසලයේ හා ප්‍රඥාව. ඒ ප්‍රඥාව ආවොත් එතන විද්‍යාව පහළ වෙනවා. ඒකේ ක්‍රමවේදය දැන් කොහොමද ඒක කරගන්නේ කියන ක්‍රමවේදය මම ඊට පස්සේ දේශනාවේ ඉදිරිපත් කරා. ඒ වෙනකන් තිබ්බ ටිකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහමු. පස්සේ ආයෙ ප්‍රශ්න කතා කරමු. තෙරණිනාංශ මේ දැන් එතකොට අර අපි කුසල් වඩද්දී මෙනෙහි කරන්න එපයි. මෙනෙහි කරද්දීනේ කුසල් වැඩෙන්නේ. ඒ මෙනෙහි කරන්නේ අපි භවයේ නිද්ද වෙන්නේ. ඒ මට්ටමට එතකොට අර බුද්ධ ශක්තිය අනන්තර සමානන්තරයේ ගැලපිලා එනර්ජි එකක් විදිහට අපිට එනවා. ඒක ඒ විදිහට ඔව් එනවා. අදිෂ්ඨාන කරලා තියෙනවා උන්වහන්සේලා. දැන් ටිනාරියතුන් වහන්සේලා නැවත අදිෂ්ඨාන කරන්නේ ඒකටම තමයි. මෛත්‍රී භාවනාවන් කර මේ එනර්ජි රේඩියේට් කරනවා කියන විහිදේ ගලා ගොස් පැතිරී පිහිටත්වා කිය තුන් ලෝක තලයේම ඉන්න. ඒ කියන්නේ මේ ලෝකෙ විතරක් නෙමෙයි. අනිත් ලෝකවල වල ඉන්න රහතානන් වහන්සේත් ඒකටම අදිෂ්ඨාන කරනවා. එතකොට කවුරු හරි නිකමට හරි හිත පිහිටුවොත් එහෙම අපේ භාෂා කතා කරන පිරිස නොවෙන්න පුළුවන්. කොහේ හරි හිත පිහිටුවොත් අන්න ඒක කලාගෙන සිතුවිල්ල තුල තියෙන අදහස තුල තියෙන අර්ථය තුල තියෙන වචනය තුල නෙමෙයි භාෂාව තුල ජාතිය තුල නෙමෙයි මේක තියෙන්නේ. හැඟීමෙන් ඉන්න හරියට හරි හැඟීමෙන් ඉල්ලන එක හැඟීමෙන් මට මේක නිවෙන්න ඕනේ මොකද්ද මේක කියලා ඒ අර්ථකථනය තමන්ම හදාගන්න එක. ඒකෙන් ඉල්ලපුවම අර කියනවා. මොකද්ද මේ කතන්දරේ? හැමදාම මේක කර මොකද්ද මේ කරන්නේ? කියලා ඒ හැඟීමෙන් ඉල්ලපුවම තමයි ඒ කියන්නේ. නැත්තම් ඒ කියන්නේ. ඒකට අනන්තර සමානන්තර ගැලපෙන්න තමයි සමානන්තරය හදලා තියෙන්නේ. මෙතනින් අනන්තරයෙන් ඉල්ලපුවම සමානන්තරය හරහා මේ දෙක යනවා. හැබැයි ඉල්ලන්නත් එහෙම හිතන්නත් පින අවශ්‍යයි. නැත්තම් එහෙම හිතෙන්නෙත් නැහැ. එහෙම හිතෙන්නේ නැහැ. මේ ලෝකයේ ඇතුළේ ඉඳගෙන මේක නඩත්තු කරන පිළිවෙලයි මේක කොහොමද මේව කරන්නේ කියලාම තමයි හිතෙන්නේ මිනිස්සුන්ට. දාන සීල භාවනා කියන තුන බ්‍රහත් ඵලයේ පූර්ණණය කරගන්නම ඕනේ. මේක එකක්වත් අපිට අතාරින්න බෑ. ඔය 10 ඒ විදිහටම අවශ්‍ය වෙනවා. හැබැයි අවශ්‍ය වෙන මට්ටම් හා පරාස වෙනස්. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. ඒ පරාස වෙනස් ඉන්න අපි හිතන්නේ මේ මූලික මට්ටමේ ටික විතරක් හිතාගෙන හිටියොත් ඒක හරියන්නේ නැහැ. මේ දැන් අපි අපේ O level කරනකොට ඕනේ වෙන පරාසයක්. A level කරනකොට ඕනේ වෙන පරාසයක්. එහෙම මේ පරාස ටික වෙනස් වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. මෙන්න නම් දානේ ගුවම දැන් ඔව් දානේ ඉඳන් ඊට පස්සේ සැක්‍රිෆයිස් ඉඳන් එහෙම කෙනෙක්. අන්න හරියට හරි. ඒක ගැන තමයි මේ කතා කරන්නේ. දානේ කියලා අපි මේ හිතන්නේ බත් ටික බෙදලා දෙන එක විතරයි. අපේ බත් පැකට් එක දෙන එක විතරයි. ඒ දානේ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ වෙනම දානයක් ගැන කතා කරන්නේ. ක්ලැරිටි එක වැඩි කරගෙන යන්න. හරියටම හරි. ක්ලැරිටි වයිස් මේක වැඩි වෙනවා. ක්ලැරිටි එක වැඩි වෙනකොට තමයි ප්‍රඥාව තියුණු වෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව තියුණු වෙනකොට අනිත් පැත්ත දෙය පේනවා. දාන සීල භාවනා ඒ තුනට තව ටිකක් පැහැදිලි කරන්නකෝ. දාන සීල භාවනාවල තුල තියෙන්නේ දැන් අපි සාමාන්‍ය මට්ටමින් ගත්තොත් අපි හිතන්නේ අපි උයලා කරලා ඉතා පිරිසිදුවෙන් එහෙම දෙන එක කියලා. හැබැයි ඒකටත් එහා මට්ටමක් තියෙනවා. නිකන් මොකක් හරි අපි ගෙනියන කෑම එකක් කාට හරි දෙනවා. ඒක වෙනම මට්ටමක්. ඊට පස්සේ අපි හිතනවා නෑ අපි දෙන්න ඕනේ සංඝ රත්නයට දානයක්. මේ විදියට පිළියෙල කරලා හොඳට උයලා මේව කරලා අපිට තියන්නේ පොඩ්ඩයි වෙන්න පුළුවන්. ඒ පොඩ්ඩ හරි විදිහටම දෙන්න ඕනේ කියලා සිත පිටුලා දෙනවා. ඒක ලෞකිකව දේවල් බලාපොරොත්තු වෙනවා. ඒක එක්තරා දානයක්. හැබැයි ඒකෙන් එහාට යනවා ඊට පස්සේ. ඒකෙන් එහාට ගිහිල්ලා අපි කරනවා දැන් හිත පිටුලා නිවන් අරමුණු කරලා දාන දෙනවා.
ඒ විදිහටම පිරිසිදුවෙන් පවිත්‍රව කරන්න හැකි තරමින් හැබැයි හිත පිටුන නිවන සඳහා හිත පිටුන දානයක් දෙනවා. ඊට පස්සේ අපි වෙනම දානයක් දෙනවා. ඒක තමයි මෛත්‍රියෙන් දෙන දානය. මෛත්‍රී භාවනාවන් වඩලා මේ කුසලය සියලු ලෝක සියලු සත්‍යයන්ට අනුමෝදන් කරනවා. ඒ වෙනම දානයක්. ධර්ම දානය කියලා කියන්නේ ඒ වෙනම දැන් අපි ඕගනයිස් කරනවා. හරිද? ඒක එක්තරා දානයක්. හැබැයි අපිට ඕගනයිස් කරපුවම අපිට මහන්සි ඉන්නවත් මේ කියන දේවල් ටික තේරුම් ගන්න සමහරකට. ඒක තවත් දානයක්. ඊට අමාරුවෙන් ධර්ම දේශනා කරන එක ඒක තවත් දානයක්. තේරුණානේ? බලන්න දාන කොච්චර වෙන් වෙනවද කියලා. ඊට පස්සේ කිසි කතාවක් නැහැ. කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. පුදුත් නැහැ. පැත්තකට වෙලා ඉඳගෙන අර ධර්ම කරුණු මෙනෙහි කර තමන්ගේ ජීවිතයට ගලප සම්මා ආජීව කරන ගමන් ඒකෙන් දැන් තමන් දන්නවා ඒකෙන් මට ලොකු කුසලයක් රැස් වෙනවා. නිවීමට. ඒ කුසලය ආය අනුමෝදන් කරනවා. අනේ කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඉර වෙලා මේ අෂ්ටක කියන්නේ මොකක්ද මේ කරන්නේ? කවි කියන්නේ positive plus energy ලෞකික plus එනර්ජි ලෙවල් එක හදන්න. බෙරවලින් මොකද කරන්නේ? ভাইබ්‍රේෂන් ෆ්‍රීකවන්සි බැලන්ස් කරනවා. ඔක තමයි කරන්නේ. පංච ධූර්ය නාද පහකින් ලෞකිකයි. හැබැයි මේක අනිත් පැත්තට හරවනවා. නෙගටිව් එනර්ජි ඔක්කොම තියෙන ඒවා ක්‍රියා කරනවා. මොකද ලොකු කටයුත්තක් වෙන්න යන්නේ දැන් ලොකු පැත්තෙන් ඔක්කොම ලොකු. හැබැයි ලොකු කටයුත්තක් වෙන්න යන්නේ. ඒගොල්ලන්ට අවශ්‍ය පරිසරය අර ඒ දෙන්නට අවශ්‍ය පරිසරය හදලා තමයි කරන්නේ. ඔය මේ නෑ ඒගොල්ලන් හිතුවා නම් මෙහෙම හරි. අනේ අපේ හොඳ දවසේ අපිට හොඳක්ම වෙන්න ඕනේ. අපේ ඒගොල්ලන්ගේ මේ සුබ දවසනේ. ඒගොල්ලන්ගේ විදිහට ගත්තොත් එහෙම. ඒ අපේ සුබ දවසේ අපිට සුබ දෙයක්ම වෙන්න ඕනේ. එහෙම කියලා හිතනවා අන්න අනන්තර සමාන්තර ගැලපෙනවා. ඔව්. හදලා දෙනවා. ඊට පස්සේ පෝරුවට නගින වෙලාවල් එහෙම තියෙනවා. ඒ දෙන්නට හරියන වෙලාවල්. ඒ ඔක්කොටම වැඩිය අෂ්ටක කියන එක. දැන් අපේ කට්ටිය අඩු කරනවානේ අෂ්ටක. එච්චර වෙලා කියන්න ඕනේ නැහැ. පොඩ්ඩක් කියමු අරදී අර කට්ටි මේ කට්ටි ඔච්චර පොරුවේ හිටගෙන ඉන්න ඕනේ නැහැ. හරියන්නේ නැහැ. අෂ්ටක කියන්නේ මොකටද? අර ඒකත් ඒගොල්ලන්ට ලොකු ආශිර්වාදයක් ඒ කරන්නේ. ලොකු ආශිර්වාදයක්. ඒ ආශිර්වාද නෑ කමන්නේ නෑ. ඔය පොඩ්ඩක් කරුවා. ඒක තමයි ඒක රැස්ට කඩුවෙන් කිව්වොත් ඒකයි වෙන්නේ. ඒ පූර්ණ ආශිර්වාදේ පතිපූර්තාව රැකගෙන ආපු නිගමට හරි කාන්තාවක් ඉන්නවා නම් ඒ පිරිමි කෙනෙක් ඉන්නවා නම් ඒ දෙන්න එකතු වෙනවා කියන්නේ ලොකු ශක්තියක් එතන එකතු වෙනවා. ලෞකිකයි මේ ඔක්කොම ලෞකික හැබැයි මේ ක්‍රමවේදය උගලන්ට තේරුම් කරන්න. මේ ක්‍රමවේදය තේරුම් කරන්න කියන්නේ මේ එතන ඒ දෙන්නගේ මතු අනාගතේ තීරණ ගන්න එපා දෙන්න මේකට. ඔය තීරණ ගැනීමෙන්නේ මගුල තීරණ ඔක්කොම මගුල තීරණත් එක්ක. හරි දෙන්නට එකට එකතු වෙලා තීරණ ටික ගන්න බැන්න එතනින්ම ඉවරයිනේ කතාන්දරේ. මේ ඉන්න එක නෙමෙයි දෙන්න එතන මෙහෙම පේන්න ඉන්න එක නෙමෙයි මම මේ කියන්නේ. තීරණ ගැනීම ඉවර වෙච්ච ගමන් මංගල ඉවරයි. මංගල කියන්නේ මොකක්ද? සුභවාදී දෙයක් නේ. මංගල කාරණාව ඊට පස්සේ ඉතල තියෙන්නේ. නෑනේ. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. දෙන්නවා කියන්නේ මොකක්ද කියන්නේ. එතකොට මේ මංගල කාරණාව සිද්ධ වෙන්න ඕනේ මංගල කාරණාවක් ලෙස. මංගල කාරණාව විදිහට උනේ නැත්තම් මංගල කාරණාවක් නෙමෙයි. ඒක අවමංගල කාරණාවක් වෙනවා. තේරුණානේ? ඉතින් ඒ හැම එකක්ම තියෙන්නේ මේ විදියට. ඒකට
මෙයාගේ පොසිටිව් එනර්ජි එකයි මෙයාගේ පොසිටිව් එනර්ජි එකයි දෙන්නගේ නෙගටිව් එනර්ජිස් වලින් කැපෙන්න ඕනේ. අරක රයිස් වෙන්න ඕනේ. ඒකට තමයි ආශිර්වාදයක් ලෙස එක්කව කළ මේ කරන්නේ. ඒකට ආපෝ තේජෝ වායෝ පඨවි උපයෝගී කරගන්නවා ඉස්සර කාලේ නම් දානෝ පෝරෝ කොහෙද ගන්නේ? මෙලක. වතුරත් එක්ක ආපෝ තේජෝ වායෝ පඨවි. අපේ අර කවුද මහත්තයෙක් දැක්කනේ? මොකද වෙලක් උඩ? නෑ වතුර උඩ. ඒක තමයි හරිම ක්‍රමේ. මේ ලොකු ශක්ති දෙකක් එකට එක්කව කරන්න යන්නේ. දෙන්න එක්කෙනෙක් වෙනවා ඊට පස්සේ. එකම තීරණ, එකම ජීවිත, එකම ගමනකට ලොකුවට යන්න. ඉතින් මේක ලෞකික වශයෙන් එක්කව කරන්න ඕනේ සෑහෙන ලොකු පරාසයක්. මොනවද තමයි කරන්නේ? තේරෙනවද? එතකොට දැන් අපි ධර්මදේශනාවක දැන් ඔය විදිහට ගත්තොත් පංච තුරණ ආදාලා සක්විමල. එතකොට අපි කරන්නේ ලෞකික එනර්ජි එතනින් අපි කරේ වෙලක් වල එතකොට ඒකේ එතන ඇස්පෙක්ට් එක තියෙන්නේ ලෞකික ඊට උඩින් ලෝකෝත්තර ඊට ලෞකික ඊට පස්සේ කුසල පොසිටිව් ඊට පස්සේ එක. එතකොට බේස් යන්න ලේසි. පරිසරය ඒ විදිහට හැදුවා නම් ඒ ඉන්න පිරිස රාග ද්වේෂ මොහෙන් ඉන්නේ. ඔකම රහත් වෙනා නම් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ නේ අපිට. එතකොට ඒ පිරිසට සපෝටිව් ෆැක්ටර් එකක් විදිහට තමයි අරක හදන්නේ. පරිසරය හදන්නේ. ඇයි ධර්ම දේශනා මණ්ඩපයක් හදන්නේ? නේද? ඔක්කොම ඒ නිකන් කරන්න පුළුවන්. ධර්ම දේශනා මණ්ඩපය එක්තරා උසකින් එහෙම පීඩවල හදන්නේ කරන්න හදන්නේ මේ ලෞකික එනර්ජි එක පුළුවන් තරම් ලෝකෝත්තර දෙයට පාවිච්චි කරන්න හදන එක. ඒකයි. නැත්තම් මේ මුකුත් ඕනේ නැහැ. නිකන් ගලපුරට වෙලා ඉඳගෙන ධර්ම දේශනා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම නැතුව අර පිරිසකට එක්ක ධර්ම දේශකයන්න් වහන්සේට හරි දේ වැටහෙන්න කියන්න දේශනා කරන්න ඒ හැම එකටම මොකද උන්වහන්සේලා හැමෝම රහතලා නෙමෙයි ඉන්නේ. එතකොට ඒ දේවල් ඉදිරිපත් වෙන්න ඒ ඔක්කොටම තමයි අර පරිසරය හදන්නේ. එතකොට මේ මෙහෙ විසි කණ්ඩායම් ගෙනල්ලා ශබ්ද පූජා කියලා ඒ ඔක්කොම කරන්නේ ඒක. හැබැයි ඒ ඔක්කොම මේ දානය ගැන නැහැවේ ඒ ඔක්කොම එක්තරා මට්ටමක්. ඊට පස්සේ අන්තිමට ඒ ඔක්කොම නැතුව තනියම මෙනෙහි කරන එක විතරක් කරනවා. සීලය කොහොමද රැකීගෙන එන්නේ? ටිකෙන් ටික. හරි අපි අනිත් ටික සාකච්ඡා කරමු. ටේබල් ලැබිලා. ඒක සියලු ලෝක සියලු සත්වයන්ට කුසලයක් වෙනවා කියලා අනුමෝදන් කරන්නේ. මටද සියලු ලෝක සියලු සත්වයන් සියලු ලෝක සියලු සත්වයන් කිව්වොත් ඇති. ඊටෝ සියලු ලෝක සියලු සත්වයන්ට මම මේ මෙනෙහි කරපු දේ දානයක්ම වේවා. මේගොල්ලන් මේ කවුරු හරි කෙනෙක් ඇහෙනවද ඔයගොල්ලන්ට? කවුරු හරි කෙනෙක් මොන හරි තලයක මේ ලෝකේ හරි වෙන තලයක හරි මේ මම හිතන කාරණාව හිත එයා තිර වෙලා ඉන්නවා නම් නිකමට හරි අනේ එයාටත් මේක වැටහෙන්න කියලා හිතන්න ඕනේ. මොකද ඒ සිතුවිල්ල හරි පවර්ෆුල්. එතන තියෙන ප්ලස් එනර්ජි එක. එතනින් තමන්ගේ ප්‍රඥාව මට්ටම වැඩි වෙන්න පුළුවන්. ඇත්තටම දේශනා කරන එකෙන් තමන්ගේ ප්‍රඥාව මට්ටම වැඩි වෙනවා. දන්න දේ හරියට කියලා දෙන්න. නොදන්න දේ කියන නෙමෙයි. දන්න දේ දන්න ප්‍රමාණයෙන් හරියට කියලා දෙන්න තමන්ට ඒ කාරණා ටික අවචනය වැටෙනවා. මොකද එතන වෙන්නේ අර බැලන්ස් එක. වෙන්නේ. ඕකේ. මම දැන් ප්‍රශ්නේ පොඩ්ඩක් මතක තියාගන්න. ඒ වීරා ඒගොල්ලන් නිකන් පව් පුරව ගන්නවා. පොඩ්ඩක්